සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව තුළින් ජීවිතයට වටිනා ඊටමත් ජීවිතේ සුන්දර කරවන, යහපත් කරවන, පව් බැහැර කරවන දහම් අවවාදයක් මේ ධර්ම දේශනාවෙන් අද ඔබට අහන්න සැලසෙනවා. මේ උතුම් ධර්ම දේශනාව ලක්ෂ සංඛ්‍යාත පිරිසකට අහන්න සලස්වන්නේ, ධර්ම දානයේ සිද්ධ කරන්නේ අංක 3 මක්කානිගම වත්තේගම යන ලිපිනේ පදිංචි පින්වත් ජී ලීලාවතී මහත්මිය ඇතුළු දූ දරු පිරිස විසින් විශේෂයෙන් මීට වසර 25කට පෙර එනම් 1996 සැප්තැම්බර් මාස 29 වන දින ශ්‍රී ලංකා පොලිසියේ සේවයේ නිරතව සිටියේදී ත්‍රස්ත ප්‍රහාරයකින් මිය පරලෝ ගිය සුසිල් අශෝක කරුණාරත්න පුතාට පින් අනුමෝදන් කිරීම පිණිස ඒ මෑණියනොත් පවුලේ සියලු දෙනා එකතු වෙලා අද මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් පොලිස් සේවයේ නියතව සිටියේදී මිය පරලෝ ගිය සුසිල් අශෝක කරුණාරත්න ඒ පුතාට පින් අනුමෝදන් කරන්න අද දවසේ මේ කරන ධර්ම දානේ පින් බලෙන් අපි අවසානයේට ඒ පුතණුවන්ට පින් අනුමෝදන් කරනවා. පරලෝ යහපත පිණිසත් ඒ වගේම මෙවැනි අකල් මරණ සහිත මේ සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියන අදහසින්. ඉතින් පින්වත්නි, අද මම කල්පනා කළා හරි අපූර්ව දහම් කාරණාවක් සිහිපත් කරන්න. ඒ තමයි මේ වෛරය පිරිමහ ගන්න එක ගැන. සමහර අයට පොඩි දේ මතක හිටිනවා. මතක හිටලා ඒ අනුසාරයෙන් තරහක් වෛරයක් හිතේ තියාගෙන ඒක නැවත නැවත පළපදියම් වෙලා පෝෂණය වෙලා ගිහිල්ලා අවසානයේ මහ විනාශයක් කරා යන සිද්ධි තියෙනවා. මට ළඟදීන් දැනගන්න ලැබුණා මේ ළමයි ටිකක් සරුංගල් යවනකොට ඇතිවෙච්ච ප්‍රශ්නයක් දුරදිග ගිහිල්ලා අවුරුදු 3ක් දෙකක් ඇතුළත මිනි මැරුම් 4ක් සිද්ධ වුණා කියලා. මේ සරුංගල් යවනකොට විච්ච පොඩි ප්‍රශ්නයක්. මේ වගේ පොඩි දේ මතක හිටිනවා. ඊළඟට ඒකට හරියන්නම චිත්‍රපටි තියෙනවා. ඒතර චිත්‍රපටි වල තියෙනවා ඔන්න අම්මට ගහනවා, තාත්තට ගහනවා. ඒකට ඒ සතුරු ගැන පුංචි අය මතක තියා ගන්නවා. මතක තියාගෙන ලොකු වුණාම යාළගෙන් පලි ගන්නවා. අර පුංචි කාලේ සිහි කරපු එක. ඊට පස්සේ මතක් වෙනවා තව තියෙනවා චිත්‍රපටි වල මේ මැරෙන මොහොතේ අවසානයේ මෙයා මාව මැරුවා. ඒවා මතක තියාගෙන ඉඳලා අවසානයේ භූතාත්ම විදියට ඇවිල්ලා පලි ගන්නවා. ඉතින් මේවර පුංචි ළමයිටත් සමාජයටත් සමාජගත වෙනවා. සමාජගත වුණාට පස්සේ එයාලට නොදැනී Tamanට වෛරයක් කළොත් අර චිත්‍රපටිය තමන්ගේ ජීවිතේ බවට පත් කරගන්න. පත් කරගෙන මහා භයානක විදිහට අවසානයේ යාළගේ චේතනා පිහිටවනවා. ගොඩාක් දේ තමයි අර විශේෂයෙන්ම දැන් පුංචි කාලේ ඇතිවෙච්ච වෛරයත් තරහන්නම් මේ වාගේ ධර්ම දේශනාවක් හරි අහලා හිත වෙනස් කරගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ මේ මැරෙන මොහොතේ. දැන් මට දැනගන්න ලැබුණා මේ දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක සමහර අය ස්පිරිතාලවල ඉන්න විදිය. ඒතර ස්පිරිතාලේ ගොඩාක් රෝගීන් වැඩි.
ඒතකොට සමහර නර්ස්ලා සමහර වෛද්‍යවරු ඉන්න පුළුවන් රෝගියා ළඟට එකපාරම යන්න බය හිතෙන. ඒ වගේ අවස්ථාවල අර රෝගියාගේ හිතේ වෛරයක් ගොඩනගෙනවා. තරහක්. දැන් ගියේ කොරෝනා වලට බෙහෙත් ගන්න. මේ මරණේ පෙනිපෙනී මරණයත් එක්ක සටන් කරන ජීවිත වගේ තමයි ලෝකයා කතා වෙන්නේ. ඒ වගේ අවස්ථාවකත් අපි මෙච්චර ස්පිරිතාලෙට ඇවිල්ලා අපි ගැන බලන්නේ අපිට බෙහෙත් දෙන්නේ හිතේ වැඩ කරනවා. ඊට පස්සේ ඒ වාගේ තැනක වෛරයක් එහෙම ගොඩ නැගුණොත් එහෙම අවසානයේ මේ රෝගයක් මුල් කරගෙන ස්පිරිතාලෙට ගිහිල්ලා නැති වෛරයක් හිතේ පිහිටනවා. අදිසියවත් මරණයක් වුණොත් එහෙම භයානකයි. හරිම භයානකයි. මට ආරංචි වුණා මට මතකයි මම කාලයක් ওই කොළඹ පැත්තේ ඉන්නකොට මට ආරංචි වෙච්ච සිද්ධිය. ඒ තමයි එක පවුලකට එක දිගට අමනුෂ්‍යයන්ගෙන් කරදර. පස්සේ බලනකොට පස්සේ අමනුෂ්‍ය ආරුඩ වෙලා කතා කරනවා අනිත් අය. එතකොට ඒකට හේතුව තමයි ඒ ගෙදර මම හිතේ නර්ස්ලා හරි කවුරු හරි ඉඳලා තියෙනවා. ඉස්පිරිතාලේ රෝගියෙකුට පණයන්ට හදන වෙලාවේ පපුව මිරිකල අර මේ අර අවසානයේට එයාගේ හුස්ම ගන්න මේ වෙහෙසෙනවනේ. ආන්න ඒ වෙලාවේ මෙයා වෛර බැඳලා. මේ කොහෙවත් යන රෝගියෙක් වෛර බැඳලා උඹලා මේ මට මැරෙන වෙලාවේ වද දුන්නා. මම පලි ගන්නවා. බලන්න මේ පුදුම භයානක දේවල් මේ වෛරය හිතේ පිහිටනවා කියන එක. ඊට පස්සේ ඒ වගේම තව සිද්ධියක් මට මතකයි. ඒත් ඔය වගේ මලගේ යක්ෂයෙක් ඇවිල්ලා කරදර කරනවා. හේතුව මම ලෙඩ ඇඳේ ඉන්නකොට තොපි බට ගැලෙව්වා. දැන් සමහර අය බට ගැහුවා කියලාත් වෛර බඳිනවා. බට ගැලෙව්වත් කියලාත් වෛර බඳිනවා. උසුම ටික අවසානයේ රඳවා ගන්න උත්සාහ කළත් වෛර බඳිනවා. ඉස්පිරිතාලේ තොපි මාව ගෙනිච්චේ නැහැ කියලාත් වෛර බඳිනවා. තොපි මට සැනසෙල්ලනේ මැරෙන්න දුන්නේ නැහැ බෙහෙත් එක්ක ගෙනත් දීලා මට මැරෙන්න දෙන්නේ නැහැ කියලාත් වෛර බඳිනවා. වෛර බඳින කෙනාට නම් පොඩි දේ ඇති. ඒකට උදාහරණ ලස්සන ධර්ම දේශනාවක් දහම් කතාවක් අද මම මේ මොහොතේ විස්තර කරන්න. ඊට පස්සේ අපි අවසානයේ සමාලෝචනය කරමු. පින්වතුනි මේක ඉස්සර වෙච්ච දෙයක්. අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශාක්‍ය කෝලිය අර සටනක් ඇති වුණානේ රෝහිණී නදියේ ජලය බෙදා ගැනීම හා සම්බන්ධ. ඊට පස්සේ එතනදී ආකාශයේ වැඩ ඉඳලා භාග්‍යතුන් වහන්සේ ශාක්‍ය කෝලියන්ට කියලා දෙනවා මේ වෛරය කියන එක හිතේ තියාගන්න එපා කියලා. මේ බාහිර දේවල් මුල් කරගෙන කතා බතා මුල් කරගෙන තරහ හිතේ තියාගන්න එපා. මේවා සසරට යනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත් ශාක්‍යවරුනි කෝලියවරුනි අතීතයේ බොහෝ කාලයකට පෙර බරණැස් නුවර එක්තරා වෙලෙන්දෙක් හිටියා බ්‍රාහ්මණ වෙලෙන්දෙක්. මොහු කරත්ත රෝද හදලා තමයි ජීවත් වෙන්නේ. කාලෙන් කාලෙට කැලේට ගිහිල්ලා ලී කපාගෙන ඇවිල්ලා කරත්ත රෝද හදනවා. ඉතින් මෙයා මෙහෙම ඒ ඉන්න කාලෙම ඔන්න මීට ආසන්න විශාල කැලේක මහා තඩි වලහෙක් මේ කොළොන් ගහක් යට නිදාගෙන හිටියා. දැන් මෙයා පුරුදු වෙලා නිතර කොළොන් ගහ යටට එන්න. දවසක් මේ වලහා කොළොන් ගහ මේ යට නිදාගෙන ඉන්නකොට මේ හුළඟක් ඇවිල්ලා මේ කොළොන් ගහේ දිරපු අත්තක් කැඩිලා වලහාගේ ඔළුවට වැටුණා. වලහා නිදාගෙන හිටි එක පිම්මට දිව්වා. ටික දුරක් දුවලා ආපහු හැරිලා බැලුවා. මිනිස්සෙක් නෑ කවුරුත් නෑ. ආයේ හිමීට කොළොන් ගහ ළඟටම ආවා. කවුරුවත් නෑ. අර වැටිච්ච ලීය තියෙනවා. වලහා කල්පනා කළා සිංහෙක් ව්‍යාග්‍රයෙක් මිනිස්සෙක් අහල පහලක නෑ. ඒතර මගේ ඔළුවට ගැහුවේ කවුද? දැන් මෙයාට ඔළුවට ලීයක් වැටුණා කියන සංඥාව ආවේ නෑ. මගේ ඔළුවට ගැහුවේ කවුද? කතා දෙකක් නෑ. මේ ගහේ ඉන්න දෙවියා තමයි මට ගැහුවේ.
මෙතන දැන් කොළොන් ගහ ළඟට ගියා. ගිහිල්ලා ගහට තට්ටු කරලා කිව්වා මේ ගහ යට මෝ ලගිනවා. ඒ ඊළඟට එක එක සතා සිව්පාවා ලගිනවා. උන් එකෙකුට ඔහේ මේ පොල්ලෙන් ගැහුවේ නැහැ. මට විතරක්ම ගැහුවා පොල්ලෙන්. මම මේ ගහේ කොළ කෑවේ නැහැ. ගෙඩි කෑවේ නැහැ. මගෙන් තමුසෙට කිසිම හානියක් වුණේ නැහැ. දැන් වලහා කියනවා උඹ මට පොල්ලෙන් ගැහුවා. මතක තියාගනින් මම මේක ලීසියෙන් අරින්නේ. මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නක් කලින් ඈත වෙච්ච සිද්ධියක්. අද කාලේ කේස් ඒ විදිහටම තියෙනවා. දැන් අර දෙවියා හාංකවිශ්යක් දන්නෙත් නෑ, ගහ දන්නෙත් නෑ. හුළඟට අතක් වැටිලා. ඔය වාගේ අස්ථානේ වෛර බැඳින් අද කාලෙත් නැද්ද? අපි දන්නෙත් නෑ අපිත් එක්ක සමහර අය වෛරයි. අපි දන්නෙත් නෑ අපිත් එක්ක සමහර අය තරහ. දැන් ඔය සමහරලාට ධර්ම දේශනා අපි දැන් ධර්ම දේශනා කරනවානේ. ඔන්න කාලයකට සැරයක් විටින් විට එන ඉදිරියටත් ඕන තරම් වෙයි. මොකක් හරි අපි කියන ධර්ම දේශනාවකින් කෑල්ලක් කපාලා අරගෙන මුළු Facebook වල හැමතැනම බයිනවා. අපි ජීවිතේට දැකලත් නැහැ. කතා කළත් නැහැ. අස්ථානී වෛරී. හේතුවක් නැහැ. අපිත් එක කතා කළත් නැහැ. ඉතින් ඒ නිසා මේ අස්ථාන වෛරි බඳිනවා. තරහා උඹෙන් පලි ගන්නවා කියලා. ඊට පස්සේ දැන් වලහාගේ වෙන සිහි කල්පනාවක් නැහැ උඹෙන් පලි ගන්නවා. මට මේ ගහ යට නිදාගෙන ඉන්නකොට බෝලුවට ගැහුවා පොල්ලකින්. දැන් ගහ ගැන හිතන්නේ. ඊට පස්සේ මේක කල්පනා කර ඉන්නවා ඉතින්. දැන් ඔය අතරේ කාලේ ගිවුණා. ඊට පස්සේ අර කරත්ත හදන වඩු බාසුන් නැහැ. කරත්ත රෝදවලට ලී ඕන වෙලා කැලේ ගියා. කැලේ මේ කරත්තත් අරගෙන ලී පටව ගන්නත් ඔක්කොම ටික හදාගෙන ගියා. ඉතින් වලහා මේක දැක්කා ඇති. දැකලා වලහාට හිතුණා මෙන්න අවස්ථාව කියලා අර මිනිස්සු යනුට එකපාරම ඈතක ඉඳලා කෑ ගහලා කිව්වා "ඒයි මිනිසුනි උඹලා කොහෙද මේ යන්නේ?" ඒතර අර මිනිස්සු ටික ඔක්කොටම පුදුම හිතුණා. "ඒ කරත්ත බාසුන්නේ කියනවා මම මේ ජීවිතේට සතෙක් මනුස්ස භාෂාවෙන් කතා කරනවා ඇහුවාමයි." ඊට පස්සේ අර වලහා කිව්වා මේ කැලේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඔහෙලා මොකටද මේ කැලේට ආවේ? ඊට පස්සේ කිව්වා අපි මේ කරත්ත හදන්න මේ ලී වාගයක් කපන්න. බොහොම හොඳයි කිව්වා. ඊට පස්සේ කිව්වා මිනිස්සුනි උඹලා දන්නවද මේ මිනිස්සු නොදන්න ශාස්ත්‍රයක් තියෙනවා. ඒක මිනිස්සුන්ට දැන් අමතක වෙලා. හැබැයි ඒව අපිට මතකයි. ඒ තමයි කරත්ත හදන්න හොඳම ලී වර්ගය දන්නවද කියලා ඇහුවා. ඊට පස්සේ අර බාසුන්නලා කිව්වා මේ අර හයිය ලී වර්ගවල නම් ඔය උඹලා පස්සේ හදාගත්තේ ඒවා කිව්වා. පුරාණ කාලේ ඉඳලා මහා වාසනාව ඇතිවන ඊළඟට හොඳ වටිනා කරත්ත රෝද ඈත අතීතයේ හැදුවේ කොළොන් ලීයෙන් කිව්වා. ඒ නිසා මිනිසුනේ නුඹලා මේ කැලේට ආපු එකේ අරන් යනවා නම් කොළොන් ලී අරන් ඵලයන් කිව්වා. ඊට පස්සේ කිව්වා ඒ බාසුන්නේ එච්චර ඒ කොළොන් ලී ගැන එච්චර තොරතුරු දන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා කොහොමද ඒ අයියෝ ඔහෙලා මේ බලනවා කොමී නමට වඩු බාසුන්නේ නැලා ගස් දන්නේ නැහැ. මෙහෙ එනවා ගහ පෙන්නන්න කියලා ගිහිල්ලා අර දඩාර කොළොන් ගහ පෙන්නවා. නරක හොඳම ලීය කිව්වා. ඉතින් පින් දුන්නා අර බාසුන්නේ වලහට අප්‍රමාණ පින් දුන්නා. පින් දීලා එනං ඔහෙලා ඔක කපා ගන්න කියලා හරි සතුටුයි. ඒ කියන්නේ මේ විස මුල් තියෙන මිහිරි අග තියෙන එකක් නෙමේ වෛරය තරහා. ඇයි වෛරයෙන් පෝෂණය වෙලා අනිත් අයට විනාශ වෙනකොට සතුටු වෙනවා. අනිත් අයට විනාශ වෙනකොට සතුටු වෙනවා.
දැන් ඊළඟට මොකක් වෙයිද? මේක නැසෙයිද? ඊළඟට මොකක් වෙයිද? නැසෙයිද? තරහ කියන්නේ පුදුම එකක්. වෛරය කියන්නේ පුදුම එකක්. හරි සතුටුයි. ඊට පස්සේ වලහා දැන් මේක දීලා ඈතට වෙලා දැන් බලාගෙන ගියා. දැන් මිනිස්සු කොළොන් ගහ සුද්ධ කරලා කපන්න පටන් ගත්තා. කොළොන් ගහේ දෙවියන් ගහට බද්ධ වෙලා ඉන්නේ. ඒ දෙවියා ඇත්තටම ගහේ දෙවියෙක් හිටියා. ඒ දෙවියා එකපාරම දැනගත්තා. අර වලහේ කතා ඔක්කොම අහගෙන හිටියනේ. අර එදා වෙච්ච දේ මෙයා ආස්ථානේ වෛර බැඳගෙන මට කළේ මමත් මේක අතාරින්නේ නැහැ. ඊට හපන් දෙවියා දැන්. දෙවියා මොකද කළේ? ඈතට ගිහිල්ලා වෙස්මාරු කරගත්ත මිනිස්සෙක් විදියට. කැලේ මැදින් මතු වුණා. අර මිනිස්සු ඇහුවා ඔය කවුද? මම මේ කැලේ මේ වැඩකට ආපු ගමන්. ඊට පස්සේ ඔයලා මොකද මේ කරන්නේ? මේ කොළොන් ගහ කපනවා. මොකටද? කරත්තරෝද හදන්න. ඊට පස්සේ මෙයා කිව්වා බොහොම අගයි. ඕක ඉස්සර අරන් තියනවා කොළොන් ගස් කරත්තරෝද හදන්න. දැන් අරයට තව සහතික වුණා වලහ කියපු එක. දැන් මේ මිනිස්සෙක් කියනවානේ ඕක ඉස්සර අරන් තියනවා කියලා. දැන් මේක යන්නේ බොරු කතාවක් මේ වෛරයත් එක්ක. හැබැයි කිව්වා මේ ඉස්සර කරත්තරෝද කොළොන් ගහෙන් හැදුව පළියට කරත්තේ වටිනාකම එන්නේ නැහැ කිව්වා. එහෙනම් කොහොමද එන්නේ හො? කරත්තරෝදේ අර නිම්වලල්ලට යකඩ දානවා යකඩ පට්ටම. ආන්න ඒ වගේ වලස් හැමෙන් නිම්වලල්ල වෙලන්න ඕන කිව්වා කරත්තේ වටිනාකම එන්නේ. කොහොමද වෛරේ? ඊට පස්සේ කිව්වා මේ බෙල්ලේ ඉඳලා තමයි කිව්වා හැම ලියා ගන්න ඕනේ පටිය වගේ බෙල්ලේ ඉඳලා ඒ වලස් හැමෙන් පටි අරගෙන හිමීට වෙලන්න ඕන කිව්වා. මේ කරත්තරෝදේ වටේට. එතකොට මේ කරත්තරෝදේ වටිනාකම වාසනාව දියුණුව කල්පැවැත්ම ඔක්කොම පිහිටනවා කිව්වා. ඉතින් අර මිනිස්සයා පින් දුන්නා මෙයාට මේ විස්තරය කිව්ව එකට. ඊට පස්සේ කෝ වලස්සන් හොයාගන්නේ කොහෙද? ඊට පස්සේ කෝ ඔයහෙලට මොලයක් නැති හැටි බලනවාකෝ. මේ ගහ ඇවිදිනවාද? මේ ගහ මෙතන තියෙන ඕන වෙලාවක කපා ගන්න පුළුවන්. අර මෙතෙන් ආපු වලහ ඒක යන්න කලින් ගෙන්නගෙන එනවා කිව්වා. ඊට පස්සේ කොහොමද දැන් වලහ ගෙන්නන්නේ? ඒ වලහගෙන් අහන්න කිව්වා මේ කොළොන් ගහේ කොතනින්ද කපන්න ඕනන්නේ කියලා. ඊටට ඔය වලහ මෙතෙන් එනවා. ඇවිල්ලා මෙහෙමයි කියලා අත දික් කරනකොට ගහපියා කිව්වා බෙල්ලට. ඊට පස්සේ එහෙනම් මට වැඩ තියෙනවා යනවා කියලා ගියා. අර මිනිස්සු ටික ඔක්කොම රංචුව ගිහිල්ලා වලහට කතා කරලා කිව්වා අර කොළොන් ගහේ කොතනින්ද කපන්න ඕනේ? අයියෝ තමුසෙලාට එකතෙරෙන්න දෙනවා කියලා හොඳ වැඩක් දෙන්නම් කියලා වලහ ගිහිල්ලා අත දික් කරනකොටම බෙල්ලට ගැහුවා. බුදුරජාණන් වහන්සේ වදාළා දෙන්න කොහොමද ඇහුවා පලිගත්ත හැටි. එතකොට ඒ මිනිසුන්ගෙන් ගමට ඒ ආරංචි ඇවිල්ලා පරම්පරා ගණනාවක් මිනිසු අතර පැතිරුණා කරත්තවලට හොඳ කොළොන්ලිය කියලා. කොළොන්ලියේ නිම් වලලු වලස් හැමෙන් වෙලන්න ඕන කියලාත් පැතිරුණා. ඒ නිසා පින්වත් මහණෙනි බොහෝ කාලයක් කොළොන් ගස් කැපුවා මිනිස්සු. පරම්පරා ගානක් වලස්සු මෙරුවා. මේ පුංචි ප්‍රශ්නයක් මුල් කරගෙන බොහෝ කොළොන් ගස් නැසුණා. බොහෝ වලස්සු නැසුණා. පින්වත් මහණෙනි කොළොන් ගහේ වලහගේ වෛරය කල්පස්ථායි. කල්පේ ඉවර වෙනකල් තියෙනවා කිව්වා. අදටත් වලස්සු කොළොන් ගස් යටින් යන්න කැමති නැහැ. කොළොන් ගස් යට බුදියා ගන්න කැමති නැහැ. අදටත් කොළොන් ගස් වල ඉන්න දෙවිවරු තමන්ගේ කොළොන් ගහ යටට වලස් වෙනවට කැමති නැහැ. කල්පයක් වෛරය තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා කවදාවත් වෛර හිතේ තියාගෙන ඉන්න එපා. තෝ කියලා ඇඟිල්ල දික් කරගෙන බනින්න එපා කිව්වා. වාද විවාද කරන්න එපා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා එක එක්කෙනා බයින එක, එක එක්කෙනා ඇඟිල්ල දික් කරගන්න එක, වාද විවාද කරන එක, මේ සැර පරුසව සංවාද කරගන්න එක මොනර නැටුමක් වගේ කිව්වා. එක එක්කෙනා දෙපැත්තට වෙලා පිල් බෙදිලා බැන ගන්න එක මොනර නැටුම් නටනවා වගේ කිව්වා. මොකද්ද ඒ? හැම එක්කෙනාගේම පස්ස එළියේ. එක එක්කෙනාගේ අඩුපාඩු ටික ඔක්කොම එළියට එනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුද්ධ ශාසනයේ මොනර නැටුම් නටන්න එපා කිව්වා. කවදාවත් එකිනෙක කෙනාට ඇඟිල්ල දික් කළ චෝදනා කරන්න එපා කිව්වා. වාද විවාද කරගන්න එපා කිව්වා.
තරහ වෛරය හිතේ තියාගන්න එපා කිව්වා. පුංචි වෛරය. එතකොට බලන්න පින්වත්නි, පුංචි දේ හිතේ තියාගෙන ඒකෙන් වෛරය හිතේ හටගන්න හැටි. දැන් ඔබගේ ජීවිත දිහත් බලන්න. පොඩි දේ මතකයි. මිනිසෙක් අවුරුදු 15ක් හිතවත්ව ඉඳලා Tamanට කළ උපකාර, ඒ මිනිසයාගෙන් වචනයක් මිස් වෙච්ච ගමන් අමතක වෙනවා. කෙලෙහි ගුණ නැත්තටම නැති වෙනවා. නැති වෙලා මෙහෙම කිව්වා කියලා එනවා. මේ වෛරයට ගොඩක් බලපානවා කෙලෙහි ගුණ නැති බව. දැන් වලහට කෙලෙහි ගුණ තිබ්බනම් මම මෙච්චර කාලයක් මේ ගහ යට läග්ගා නෙව කියලා. ඉතින් ඒ නිසා මේ විදිහට පින්වත්නි, තරහ වෛර නම් හිතේ තියාගන්න හොඳ නැහැ. දැන් ඒකට මෙහෙම ලාමක මේ ලෝකේ ලාමක සත්වයන් ඉන්නවා. ඒ ලාමක සත්වයාගේ හිතේ වෛරය පිහිටනවා. උතුම් සත්වයෝ ඉන්නවා. උතුම් පුජ්‍යලයාගේ හිතේ කෙලෙහි ගුණ පිහිටනවා. එතකොට එයාට පුංචි උපකාරයක් කළත් මතකයි උතුම් කෙනාට. ලාමක කෙනාට මොකද වෙන්නේ? පුංචි අගුණේ මතකයි. උඹේ දා මට මෙහෙම කිව්වා කියලා. උඹේ දා මට මෙහෙම කිව්වා කියලා ඒක මතකයි. ඉතින් ඒ නිසා මතක තියාගන්න තමන් උතුම් කෙනෙක්ද හීන කෙනෙක්ද කියලා. නිසා කවදාවත් ඔබ උතුම් කෙනෙක් වෙන්න කැමති නම්, මේ ධර්මයට සුදුසුෙක් වෙන්න කැමති නම්, මේ බුද්ධ ශාසනය පිහිට ලබා ගන්න කැමති කෙනෙක් නම් වෛර තරහ කෝරෝධ හිතේ තියාගන්න එපා. ඔබට මතක නැද්ද? ඊ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉස්සර සිටුවරේ දවසක් රාජමාලිගාවට යන ගමන් මේ රෑ හොරකම් කරන හොරෙක් මේ දවල් කාලේ අම්බලමක මුල්ලක මුළු ඇඟම වහගෙන බුදියාගෙන ඉන්නකොට අර සිටුවරයා දැක්කා මේකගේ කකුලේ මඩ තියෙනවා. දැකලා සිටුවරයා යන ගමන් ගියා මේ ඉන්න මිනිස්සයා නම් රෑ හැම තැනම ඇවිදලා දවල් බුදියන මිනිසෙක් වගේ කියාගෙන ගියා. ඒ සද්දෙට අර හොරා මේ රෙද්ද මෑත් කළ බැලුවා සිටුවරයා. දැන් මෙහා හිතෙන් හිතනවා තෝ කොහොමද එහෙම මට කියන්නේ? බොයි වචනේ මතක තියාගනින්. දැන් එයා අර හිතෙන් කියනවා. අරයට කියනවා උඹ ඔක මතක තියාගනින්. මම ඔක ලේසියෙන් අරින්නේ. දැන් මේක මම ලේසියෙන් අරින්නේ නැහැ කියන වචන තියෙනවනේ. අද කාලේ සමාජයට ඇවිල්ලා තියෙනවනේ. මම මේක ලේසියෙන් අරින්නේ. ඊට පස්සේ මෙයා මොකද කළේ? ඒ සිටුවරයාගේ කුඹුර 7 වතාවක් කුඹුරු ගිනි තිබ්බා. එතකොට එක කුඹුරක් ගෙනි තියනවා කියන එක කොහොම එකක්ද? මේ පින්වතුන් මතකද මෑත භාගේ එක මිනිස්සෙක් ඔය කුඹුරක වතුර හරවන වෛරයකට එයාගේ කුඹුර තියෙන්නේ වතුරේ එන ඇලපාරෙන් ඈත. වතුරේ එන ඇලපාරේ මුල් තැන කුඹුරේ මිනිස්සු වතුර හරවුවට පස්සේ අරහෙට යන්නේ මේ වෛරය පිහිටියා. පිහිටලා මෙය අරයයි කුඹුර පාළු වුණා, මෙයයි කුඹුර සරසාරයි. මෙයා කුඹුරු කපලා කොළ ගොඩ ගහලා තියෙනකොට ඒ කොළ ඒ කාලේ වේලෙන කාලේ මෙයා රෑවිල්ලා අර මේ ගොයන් කොළේට ගිනි තිබ්බා. අර ගොයන් ගොඩට. ඔය මිනිස්සයා පස්සේ කාලේ අසනීප වෙලා තියෙනවා, බත් කන්න බෑ. පස්සේ කාලේ අසනීප වෙලා ඔයාලා කියන්නේ පින්වත්නි අවුරුදු 17ක් බත් කන්න බෑ මේ ජීවිතේම. ඒ අවුරුදු 17ේම එක එක දේවල් දිය කර දෙනවා. බත් ඇටයක් මිශ්‍ර වුණොත් අර දිය කළා දෙන එකට වමන යනවා. මැරුන්නේ අවුරුදු 17ක් ඉඳලා විඳවලා මැරුණා. ඔය එක ගොයම සිටුවරුන්ගේ ගොයන් කියන්නේ යායවත්. යායකට ගිනි තිබ්බා. අවුරුදු 7ක්. අවුරුදු නැත කන්න දෙකක් නේ අපි කන්න 3ක් නම් අවුරුදු 2කමාර.
කන්න තුනක් නම් කන්න දෙකක් නම් හත් වතාවක් කියලා කියන්නේ අවුරුදු 3මාරක්. මේ විදිහට මේ වෛරය හිතේ තිබ්බා. කොහොම කර්මයක් අර සොරා රැස් කරගත්තද? මොකද්ද මේ වෛරය? අර යන ගමන් වචනයක් කියපු එක. සිටුවරයට දැන් හොයාගන්න බෑ මේක. ඒ සිටුවරය සාමාන්‍ය විදිහට ඉන්නවා. මොන වෙනස් නැහැ. ඔය වෛරක්කාරයෝ හරි තරහා ඇවිස්සෙන දෙයක් තමයි Taman තරහෙන් ඉන්න අයගේ මූණේ හිනාවට කැමති නැහැ. හරියට ඒ තරහකාරයා සතුටින් ඉන්නවට කැමති නැහැ. ඊළඟ වෛරයෙන් ඉන්න කෙනාගේ මූණ සතුටු වෙන මොහොත තමයි අර Taman තරහා ඉන්න කෙනා ලෙඩ වුණොත් අතප්පයක් කැඩුනොත් ඒ පවුලට කරදරයක් වුණොත් මෙයාගේ මූණ කැවුම වගේ එනවා. පිපිලා එනවා. සිනාවන්ත වෙනවා. ඊට පස්සේ දැන් අර සිටුතුමා සතුටෙන් ඉන්නකොට හොරහට හරිනේ තව තරහා වැඩි. ඊට පස්සේ මොකද කළේ? සිටුතුමාගේ ගව පට්ටියට රෑ ඇවිල්ලා 7 වතාවක් ගවයන්ගේ කකුල් කැපුවා. 7 වතාවක්. ඊට පස්සේ ඒත් සිටුතුමා දුකෙන් නැහැ. ඊට පස්සේ මෙයා සිටුතුමාගේ ළඟම හිතවතත් එක්ක හොර රහසේ ඉන්න සතුටු මේ හිතවත් වෙලා ඇහුවා සිටුතුමා වැඩිපුරම කැමති මොකටද? සිටුතුමා වැඩිපුරම කැමති බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය තමයි සිටුතුමා හැදුවේ. හරි සතුටුයි ඔකට නිතර යනවා ගිහිල්ලා වඳිනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය ගිනි තිබ්බා. ඊට පස්සේ දැන් ගින්න ඇවිලෙනකොට මිනිස් ඔක්කොම වට වුණා. සිටුතුමාත් ආවා. හොරත් පිරිස මැද හිටියා. සිටුතුමා අප්පුඩි ගැහුවා. සතුටුයි. මිනිස්සු අහනවා ඇයි දුක නැද්ද? අනේ මට දුක නෙවෙයි. මං එක ගන්ධ කුටියක් හදලා පූජා කළා. මට ආයෙත් ගන්ධ කුටියක් හදන්න ලැබෙනවා. ඒක හරි පුදුම මේ කොහොමද සත්පුරුෂකමේ සිටුවයගෙන මට ආයෙත් ගන්ධ කුටියක් හදන්න ලැබෙනවා. දැන් අපි මිනිස්සු පන්සලක හරි කොයි හරි ගිල ගහක් කොලක් හදපුවම ඒ ගහ අඳුර අයින් කළොත් එහෙම වෛරේ. ඉතින් වෙන ගහක් හදන්නකෝ ගිහිල්ලා. තවත් පිනක් කියලා. මල් ගහක් හදනවා ගිහිල්ලා එනවා. මල් ගහ අඳුර අයින් කළොත් එහෙම තරහ. ඉතින් වෙන මල් ගහක් ගිහින් තියන්නකෝ. ඒකට හාඳුරෝ 100 වතාවක් ඔයාලා ගෙනියන එක අයින් කළොත් ඔයාලා 100 වතාවක් පූජාවල් කරනවා. ඉවරයිනේ ප්‍රශ්නේ. එකකම එල්ලිලා ඉන්නේ ඇයි? ඉතින් ඒ නිසා මේ අර සිටුතුමාගේ හිත පුදුමයි. ඊට පස්සේ සිටුතුමා ගන්ධ කුටි හදලා ගන්ධ කුටි පූජා කරන දවස ආවා. එදා කල්පනා කළා මේකව දුක් කරවන්න බෑ. මිනිස්සු මැද වෙන දෙයක් වෙන්න කීතු කරලා මේකව මරනවා. කියලා පිහි අරගෙන සොරා ආවා. ඇවිල්ලා එදා ගන්ධ කුටියේ බුදුරජාණන් වහන්සේට දානෙ දීලා ඉවර වෙලා දෑත සිරසී තියාගෙන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කවුරු හරි මට සතුරු කෙනෙක් 7 වතාවක් මගේ කුඹුර ගෙන තිබ්බා. මගේ ගව පට්ටියේ හරක්ගේ 7 වතාවක් කකුල් කැපුවා. මගේ භාග්‍යතුන් වහන්සේගේ ගන්ධ කුටිය ගිනි තිබ්බා. අනේ ඒ කෙනාට මේ සියලු පින් අනුමෝදන් වේවා. ඔහු නිසා මට ගන්ධ කුටියක් හදන්න ලැබුණා කියලා පින් දෙනකොට අරයාගේ මුළු ශරීරයම දැවෙන්න ගත්තා. පුළුවන් නම් ඔයාලට සතුරුකම් කරන අයට වෙනම සංඝ දාන දීලා එයාට පින් අනුමෝදන් කරන්න. ඒක ඇඟ දණ්ඩ ගන්නවා. හොඳ ක්‍රමයක්. අරයා වේවුලන්න ගත්තා. දැන් ඇත්තටම මේ ලෝකේ කවුරුත් ඔක කරන්නේ නැහනේ. තමන සතුරුකම් කරන කෙනෙක් වෙනුවෙන් දානයක් දීලා පින්කම් කරලා එයාට පින් දෙනවා. අනේ මෙයා ඉතින් ඒකෙන්නේ සතුටු වෙන්නේ මෙයාට පිනක් තාමක් කරගන්නත් අවස්ථාවක් නැහැ. ඒ නිසා මේ කරන පින මේ සංඝ දානේ මේ අබේ දානේ මේ ආසරණයන්ට දන් දෙන එක මේ ඔක්කොම මගේ සතුරන්ට අනුමෝදන් වේවා. ඒ ඇත්තෝ මේ සිත් ඇත්තෝ වේවා කියලා පින් අනුමෝදන් කරන්න ඕන. අර සිටුතුමා එක කළා. කරනකොට ඉන්න බැරි වුණා. ඇඟ වෙවුලනවා.
පිරිස මැද්දෙන් කෑ ගහගෙන ඇවිල්ලා සිටුතුමාගේ පාළඟ වැඳ වැටුණා. මමයි හොරා කියලා. ඊට පස්සේ ඇහුවා ඇයි උඹ එහෙම කළේ? එදා මේ ඔබතුමා මට මෙහෙම කිව්වා. මේ එක වචනෙන් කොච්චර පාපයක් රැස් කළාද කියලා කියන්නකෝ. සිටුතුමා එහෙම හිතුවේ නෑ. ඒ වගේ තමයි අපි එහෙම තවත් කෙනෙක් තරහ වෙයි, වෛර කරයි, ඒ අයගේ හිතිරි දෙයි කියලා. මම නම් අපේ ජීවිත කාලෙම කාගේවත් හිතිරි දෙන්න අපි කතා කරන්නේ මේ ධර්ම දේශනාවන්. අපි හරි සාමාන්‍ය ජීවිතේ පැත්තක තියන්නකෝ. මේ ධර්ම දේශනාවක් කියන්නේ බුද්ධ වචනේ මිනිසුන්ගේ හිත සනසන්න කියන ධර්ම දේශනානේ. මිනිසුන්ට ජීවිත අවබෝධයක් ලබා දෙන්න මේ ශාසනයට පමුණවන්න කරන ධර්ම දේශනානේ. කාගේවත් හිත රිදේවා, අමනාප වේවා, වෛරය ඇති වේවා කියලා මේ ධර්ම දේශනාවලින් අපි හිතන්නේවත් නැහනේ. අපි හිතන්නේවත් නැති වුණාට මේ කියන බණ වලින්ම කෑල්ලක් අරන් Facebook දාලා බයින් අය කොච්චර ඉන්නවද? ඒකටම සම්පූර්ණයෙන් සෙට් වෙනවා. චූටි කෑල්ලක් දාම්පු ගමන් ඇති. කොයින්ද එනවද දන්නේ නැහැ බයින් අය. ඊට පස්සේ කාලයක් තියෙනවා කවුරුත් නැහැ. ඒක මේ වගේ. ඔන්න පරිසරයක් තියෙනවා මොකුත් නැහැ. ඔතෙන් ඇවිල්ලා සුනකෙක් බලු බෙට්ටක් දාලා ගියොත් කොහේ හරි යන නිලමැස්සෝ ටිකක් ඕකේ වහනවද නැද්ද? ඒ උන් කොහේ හිටියද දන්නේ මේ නිලමැස්සෝ. ඒ වාගේ ඔය මොකකට හරි එකෙක් බනින්න ගන්නකො ඔය අසුචි ගොඩක් දාලා නිලමැස්සෝ ටික එකතු වෙනවා පොලිමට. පැහැදිලිද? ඒ වාගේ සුවඳ රොන් තියෙන මල් ගහක් ඔබගේ නිවසේ හදනවා. හදලා මේ මල විකසිත වෙලා රොන් වලින් පිරෙනකොට මගේ අම්මෝ කොහින් හිටියද දන්නේ මේන්න මීමැස්සෝ ගොමු නාදයේ මුළු ගෙදරම පැතිරිලා යනවා. ඒ වගේ සත්පුරුෂයා යහපත් දෙයට එක්රොක් වෙනවා පෙළට. අසත්පුරුෂයා නිന്ദා පහස අවලාද වලට එක්රොක් වෙනවා පෙළට. මේ ලෝකයේ ස්වභාවය. ඔය උපමා සිහි කරන්න. මේ ලෝක ධර්මතා සිහි කරනකොට හිත සැනසෙනවා. මේ ප්‍රශ්නවලදී අපි තනි වෙච්ච ගමන්, ඒ කියන්නේ අපි තනි වුණොත් එහෙම. කියන්නේ මට විතරයි මේ ප්‍රශ්නය කියලා හිතපු ගමන් එයා ලොකු අසරණ තත්වයකට වැටෙනවා. මට විතරයි කියන තැන આવොත් දැන් මම ඔය කියපු උපමා දෙක ගත්තොත් එහෙම හිත පිට නැදේ මේ අසූචි ගොඩකටත් ප්‍රශ්නනේ. ඇයි ඒකටත් නිලමැස්සෝ අහනවා. එතකොට මේ වගේ දේවල් කල්පනා කර ඉන්නකොට එයාගේ හිත උපේක්ෂාවටපත් වෙනවා. ඒ නිසා මේ ලෝකේ ස්වභාවය. සමහර දරුවෝ ඉන්නවා දෙමව්පියන්ගේ පුංචි දේවල් මතක තියාගෙන පස්සේ කාලේ ඉසි කල්පනා කරනවා. මට මතකයි එක අසපුවක මං ඉන්නකොට එක අම්මා කෙනෙක් අඬාගෙන ආවා. ඒ අම්මා කොළඹ පැත්තේ කෙනෙක්. ඊට පස්සේ කුරු නැගිලා ඉන්න කාලේ ආවේ. හාමුදුරනේ මේ ආධාරයක් උපකාරයක් කරන්න අපේ ගම්වල හිඟා කන්න ලැජ්ජයි කිව්වා. ගම්වල හිඟා කන්න ලැජ්ජයි. මම මේ නොතේරෙන ගමකට ඇවිල්ලා. ඊට පස්සේ හේතුව අපිට මේ ගොඩාක් ප්‍රශ්න නයිතුරුස් වෙලා. ඊට පස්සේ අපේ මට වෙච්ච දෙයක් කියන්නම් හාමුදුරනේ කියලා මට චූටි දුවෙක් ඉන්නවා කිව්වා. මේ දුව හරි ආසයිකව පිළිහුඩු කන්න නිතර. ඊට පස්සේ මාළු ගේන්න කියලා කියනකො මාළු ගන්න අපිට සල්ලි නැහැ. මම ඊට පස්සේ හාල් මැස්සෝ ටිකක් අරගෙන මේ චූටි හොද්දක් හදලා දුවට කන්න දුන්නා කිව්වා. දුව ඒක කන්නේ නැතුව මන් දිහාට ඇඟිල්ල දික් කරලා කිව්වා අම්මා ඔයා මට මාළු කන්න ආසාවෙන් ඉඳින් ඔයා දුන්නේ මං ලොකු වුණාම අම්මව දවස් 7ක් බඩගින්න තියනවා කිව්වා. මේ දෝනි. ආන්දරණී අපිට අවුරුදු 7ක් දරුවෝ නැතුව බාර වෙලා ලැබිච්ච දරුවා කිව්වා ඒ. කොහොමද? පොඩි දේ මතක තියාගන්න හැටි. කොහොමද පොඩි දේ මතක තියාගන්න හැටි? මේ සංසාරේ යන නිසා. මේ සසරට ආස නිසා. කාමයට ආස නිසා. උතුම් දෙයට ආස නැති නිසා. සත්පුරුෂයන්ගේ ධර්මයේ නැසෝ නිසා. සත්පුරුෂයෝ ඇසුරු නොකරපු නිසා. අනේ මේ තථාගත ශ්‍රී සද්ධර්මයේ මේ ලෝක සත්වයාට ඇහෙනවා නම් කොච්චර හොඳද?
සතුරන්ටද මිතුරන්ටද ඇහෙනවා නම් කොච්චර හොඳද? ඇයි මේ වෛරය? මේ සංසාරේ අපි මේ අරගෙන ආපු කෙලෙස් කන්දරා, මේ දුක් කන්දරා අපේ කර්ම ගොඩ මදිද? සමහර වෙලාවට පින්වත්නි අපිට ಜಾති තුඹෙන් පරිගන්නවා කියලා මැරිලා නිරේ ගිය අය කෝටි ගාණක් ඇති තවම. ඒ අය ගොඩ આવොත් අපි ඉවරයි. අසංකේය හතරක් සංසාරේ පිරුම් පුරපු මගේ මහ බෝධිසත්වයෝ බුදුරජාණන් වහන්සේ. අවසාන අසංකේය කියන්නේ ගණන් කරන්න බැරි කල්ප. හතරකුත් කල්ප ලක්ෂයක් පිරුම් පුරලා අවසාන කල්ප පහේ වගේ මට මතක හිටියට. අවසාන කල්ප පහේ තමයි දේවදත්ත හම්බ වුනේ. ඔය කච්චපුට සීරිවාණිජ කතාව තියෙන්නේ අවසාන කල්ප පහේ. ඉදාර රන්තලියට ඇතිවෙච්ච වෛරේ මගේ බුදුරජාණන් වහන්සේගේ සිරසට ගල් පෙරලලා ඇතෙක් ඒ වේදියට එවලා දුනු ආයෝ යොදවලා මගේ බුදුරජාණන් වහන්සේගේ සිරිපාවේ ලේසොලවල සංඝවේදය කරන මේ බුද්ධ ශාසනයේ මහා වෛරක්කාරී බවට පත් වුණානේ දේවදත්ත. ඒ නිසා හරිම භයානකයි මේ. කොහොම හරි තරහ වෛර සංසිඳුවා ගන්න නැත්තම් හොඳයි. මං හිතන්නේ බුද්ධදාස රජුරුවන්ගේ කාලේ මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා. දැන් බුද්ධදාස රජුරු හරි හොඳ කෙනෙක් නේ. මට මතක හැටියට කියන්නේ බුද්ධදාස රජුරුව දවසක් මේ ගමනක් යනකොට එක මිනිස්සෙක් දැකලා ඒ මිනිස්සයා රජුරුව දකින්නට තුක් කියලා කෙල ගහනවා. ඊට පස්සේ අමාත්‍යවරු මේක අහනකොට රජුරවන්ට වෛරයි. ශාප කරනවා, පොළොවේ අත් ගගා ශාප කරනවා රජුරවන්ට. තොට එන හතරෙදියන් කියලා. ඊට පස්සේ මේ රජුරෝ දන්නේ නැහැ මේ මිනිස්සයා. රජුරෝ දන්නේත් නැහැ. ඊට පස්සේ මම දැකලා තියෙනවා ඔය ඉන්දියාවේ අගමැතිගේ රූප ගම්වල මිනිස්සු ඒ රූපේ හදලා වයසක ගෑනු බාහට වලින් ගහනවා අර අගමැතිගේ රූපෙට. දැන් අගමැතිතුමා දන්නේත් නැහැ එතුමා ගෙදර. ඒ වගේ දැන් අර බුද්ධදාස රජුරවන්ට කෙල ගගහා ඒ නම කියා පොළොවේ අත් ගගහා සාප කරනවා. මේ හිඟන මිනිස්සෙක් හිඟන්නේ. ඊට පස්සේ ඇමෙතුමා ඇවිල්ලා කෝ රජතුමනි මෙහෙම කියලා. ඊට පස්සේ රජතුමා වෛරයට ආස නැහැ. අද කාලේ තවක් කෙනෙක් වෛරෙන් ඉන්නවා කියලා දැනගත්තොත් ඊටපන් කියලා ඊළඟට ප්‍රතිවිරුද්ධව කටයුතු කරනවා. රජතුමා මොකද කළේ? වෙන කෙනෙක් එයාට හිතවත් කරවලා එයාට නිතර කණ්ඩ දීලා ඊට පස්සේ මොන කෑමට යසෙට් වුණා. ඊට පස්සේ අඳින්න දීලා ඔහොම කියලා ඉන්න තැනක් නැද්ද කියලා අර හොඳ තැන. දැන් මොකද රජතුමා ගැන කතාවක් නැහැ. ඊට පස්සේ අවසානයේ ඉන්න හිටින්න ගයක් හදලා දීලා සැපවත් කළා. ඔහොමම දීලා කාලයක් ගිහිල්ලා අවසානයේදී මෙයා ඉතින් පුදුම විදියට අරයත් එක්ක හිතවත් වුණා. අරයාට මේ ඔක්කොම කරලා දෙන එක්කන. ඊට පස්සේ දවසක් එයාට කකුලේ තිල් ගගා ඉතින් සතුටි කතා කරන වෙලාව කිව්වා ලොකු ඕනේ දන්නවද මේ හැම දෙයක්ම අපිට කවුද දුන්නේ කියලා. ඊට පස්සේ කිව්වා කවුද කියලා දන්නේ හැබැයි මතු බුදු වෙන්න ඕන කිව්වා මේක කරපු කෙනා. ಜಾති ඉහෙන් බයින රෝගයක් ඇති නොවේවා. නිර්දත් දුකක් ඇති නොවේවා කියලා කඳුළු සැලුවක් කවුරු වුණත් කමන්නේ කියලා. ඉතින් අනේක තමයි මේ ඔක්කොම අපේ බුද්ධදාස රජුරෝණී කලේ කිව්වා. හුස්ම හිර වුණා. ඊට පස්සේ මුල ඉඳලම විස්තර කිව්වා අපිට මෙහෙමයි. මේ ලංකාවේ මේ ඉන්න අයට එතුමා මෙහෙම කරනවා. සත්පුරුසයි ගුණවත් සර්පේකට පවා මෙහෙම මේ ලෙඩකින් දුකකින් ඉන්නවා දකින්න එතුමා කැමති නැහැ කියලා කියපු ගමන් හිත වුණා. රජුරෝ දකින්න ආසයි කිව්වා. ගෙන්නගෙන ගියා. ඇඬුවා. රජතුමා දැකලා ඇඬුවා. ඒ රජතුමාගේ පා අල්ලගෙන ඉම්බා. වෛර නැති වුණා. නහි වේරේන වේරානි. වෛරෙන් වෛරණන් සංසිඳින්නේ. ඒ නිසා ඔබට සතුරෝ ඉන්නවනම් ඒ සතුරන්ට සතුරුකම් කරලා නම් මේක සංසිඳෙන්නෙම නැහැ. මම ඒකයි කිව්වේ පුළුවන් නම් දානයක් හරි දෙන්න.
ජීවිතේට ඔයාලගේ ජීවිතේට සතුරෙක් වෙනුවෙන් දානයක් දීලා නැහැ. දානයක් හරි දෙන්න. මේ වෛරයෙන් වෛරෙන් සංසිඳෙන්නේ. මේ අසත්පුරුෂ ධාතුව වුණොත් වෛර මතක හිටිනවා. ඒකට ඕවා සංසාරයට යනවා. දැන් අපි දන්නේ නේවා. දැන් බලන්න බාහ්‍ය දාරුචීරිය උත්තමයන් වහන්සේ අරහත්වයටපත් වුණා. ගවයෙක් ඇවිල්ලා ඇනලා පිරිනොම් පෑවා. ඒ ගවයාට ආරූඪුණී යක්ෂණිය. ඒ යක්ෂණිය සංසාරේ වෛර බැඳු ගෑනු කෙනෙක්. ඒතර බාහ්‍ය දාරුචීරිය දන්නෙත් නැහැ. එතකොට ඒ වෛරයෙන් ඇවිල්ලා ඒක අනිවාර්යෙන් ඒ වෛරේ ඊළඟට ඒ වෙච්ච පාප කර්ම ඒවත් එක භාග්‍යතුන් වහන්සේ දැනගෙන භාග්‍යතුන් වහන්සේත් නිහඬ වුණා කියන්නේ ඔහුගේ මරණයට කලින් ධර්ම අවබෝධය ඇති කළා. ඉතින් ඒ නිසා සමහර වෛර ඇවිල්ලා පරිගැනින් ආවට පස්සේ ඒවට සමහර අයට කියන්නේ දෙවිවරුන්ටවත් මැදිහත් වෙන්න බෑ. තරහ වෛර. ඒවා ක්‍රමානුකූලව පුංචි දේ මතක හිටිනවා. දැන් ওই මල්ලව පොරකාරයෙක් මරලා ওই දසබෑ රජුරු වාසුදේව ගතපණ්ඩිත අංකුර ආදී දසබෑ රජුරු හිටියා. ඔකෙන් කෙනෙක් මරලා මේ මල්ලව පොරකාරයෙක් කියන්නේ ඒ නගර වැසින්නේ පොඩි කෙනෙන්නේ. එයා වෛර බැඳගෙන ඉඳලා අවසානයේ දසබෑ රජුරුවන්ගේ පරපුර අවසම්ම කරලා දැම්මා. යක්ෂික් වෙලා ඉපදිලා. පුංචි දේ මතක හිටිනවා. ඊළඟට ඔබ අහලා නැද්ද තිලමුට්ටි ජාතකේ මේ දැන් අද අපි කතා කළේ පන්දන ජාතකේ. අර කොළොන් ගහේ වෛරය ගැන තියෙන. ඊට පස්සේ ඔබ අහලා නැද්ද ඒ පුංචි තලහුරකට අවවාද දඬුවම් දුන්නා කියලා ගුරුවරයා මරණ තැනට ආවනේ අවසානයේ. වෛර. ඒ නිසා පින්වතුනි ලේසි නෑ. පුංචි දේවල් නම් මතක පුංචි දේවල් නෙවෙයි ලොකු දෙයක්වත් මතක තියාගෙන ඉන්න ඕනේ නෑ. වෛර ඕනම නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා අපිට නිතර අභූතයෙන් චෝදනා එනවනම්, නිന്ദා එනවනම්, අපහාස එනවනම්, සතුරු කරදර වැඩි නම් සංසාරේ අපි රැස් කරගත්ත කර්ම කියලා. මේ කර්ම විපාක විශේෂ හිතේ තියාගෙන අපි වෛර කරන්නේ නැතුව, අපි ඒත් එක්ක ගැහෙන්න පැහෙන්න යන්නේ නැතුව හිත හදා ගන්න ඕන කියලා. ඉවසලා ඉන්න ඕන. ගොඩාක් කර්ම ගෙවන්න හොඳම දේ තමයි ඉවසලා ඉන්නේ. උඹලට හොඳයි නම් කරගනිත්වා කියලා. ඉවසලා ඉන්න එකම හොඳයි. අපෙන් නම් පව් සිද්ධ වෙන්න දෙන්න එපා. මේ පුංචි කාලයක් මේ අපිට මනස ලෝකේ ඉන්න තියෙන්නේ. විශේෂයෙන් බුද්ධ ශාසනයේ අවසාන යෝගයේ මේ. කී ගමනක් මේ කටවල් වලින් ඒවා කියනවද පින්වත්නි? සත්‍ය කියන්නේ බොරු නෙවෙයිනේ. මේ ඉදිරියට මේ යන තාක්ෂණික ලෝකේ සතුරු කරදර වසංගත මේ දේශපාලනික ප්‍රශ්න මේවත් එක්ක අවසානයේ බුද්ධ ශාසනයකින් පිටක් ගන්න සමාජයක් ඉතුරු වෙයිද? ඉතින් ඒ නිසා මේ ගෞතම බුද්ධ ශාසනයේ අවසාන යුගයේ තරහ වෛර නම් හිතේ තියාගන්න එපා. මතකද පින්වත්නි මේ ධම්මපාල ජාතකේ අර මේ අම්මා දරුවා වඩාගෙන හිටියා මහරජුරුව එනකොට කලාබු රජුරුව මට මතක හැටියට. කලාබු රජුරුව එනකොට අර බිසව ගියේ නැහැ කියලා දරුවා පිටි පිටි ගහලා ගැප්පුවානේ. මේ ඉස්සරහට ගිහිල්ලා අත දීලා පිළිගත්තේ නැහැ කියලා. අද කාලේ ওই වගේ පුංචි දේවල් අස්ථාන සැක අස්ථාන වෛර බැඳීම් කොතෙකුත් තියෙනවා. ඒ නිසා සමහර අයගේ අඩවැඩියාවක් තියෙනවා. අනේ ඇයි අපිට මෙහෙම වෙන්නේ? නොකරපු වැරදි වලටම ඇයි මෙහෙම අපි අහු වෙන්නේ? ඇයි මිනිස්සු අපිට වෛර බඳින්නේ කියලා. එහෙම අපි ඒවත් එක මේ පැටලෙන්න ඕමනාවක් නැහැ. හේතු ඉස්සරත් ඒවා වෙලා තියෙනවා. මේ බලන්නකො මේ හිට පිට නැති ගහකට වෛර බැඳන්නේ මේ වලහා. ඉතින් සත්තුන්ගේ ලෝකෙත් මේක තියෙනවා. සත්තුන්ගේ ලෝකෙත් මේක තියෙනවා. ඇයි වින්වතුනි මේ මට මතක හැටියට සීරු නුවර පැත්තේද මට මතක නෑ කොහෙද ඔය අලි ඉන්න පැත්තක එක මිනිහෙක් හේනක ඉඳලා අලියෙක් ගහ යටින් යද්දී අර ගහ උඩ තමයි අට්ටාලේ තියෙන්නේ. හේනේ. ඊට පස්සේ ඒ අට්ටාලේ ඉඳලා අර මොකේ කරි කොල්ලෙක් මේ කවට කමට අලියාගේ ඇඟට චූ කරලා උඩ ඉඳලා. දැන් අන්න අලියා වෛර බැඳා. කොල්ලේ අවුරුදු ගානකට පස්සේ ඒ අලියම අර මිනිස්සයා පාරේ ඉඳලා අල්ලගෙන
පොලේ ගහලා පාගලා මස් කාලා. මට ඒ ගමේ හිටපු කෙනෙක් කිව්වා ඒ මිනිස්යාගේ මස් ඇට කටු සොපින් එකට ඉතුරු කරගන්න මේ තිබ්බේ. ඒ කියන්නේ සොපින් එකක් පිරෙන මස් කෑල්ලක් නැහැ කිව්වා. ඒ කියන්නේ එච්චරම කුඩු කළා. ඒකට අලියට කොච්චර වෛරයක් තිබිලාද? සතා සිව්පාවත් වෛර බඳිනවනේ පින්වත්නි. සතා සිව්පාවා වෛර බඳිනවා. ඒ නිසා මේ සංසාරේ භයානකයි. අනේ ඔබගේ හිතට නම් මාගේ හිතට නම් වෛරය කියන එක නම් පිහිටන්න එපා. තරහ කියන එක නම් පිහිටන්න එපා. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සංසාරේ සිල් රැකලා තියනවා කියනවා. සිල් රැකලා තියෙනවා. පංච උපෝසත ජාතකයේම මගේ හිතට තරහ එන්න එපා කියලා උපෝසතේ රැකලා තියෙනවා. නිවන් දකිනා ජීවිතේ දක්වා මගේ හිතට තරහ එන්න එපා කියලා. කොහොමද සත්පුරුෂයෝ? නිසා ඔබත් දවසක උපෝසතේ රකින්න. නිවන් දකින මොහොත දක්වා මගේ හිතට තරහක් එන්න එපා, වෛරයක් එන්න එපා කියලා. ඒ ගුණධර්ම පුරුදු කරන්න. උතුම් දෙයට ආස කරන්න. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මෙ හික්මෙන්න. අදටත් පින්වතුනි බකමූණේ කපුටුයි වෛරයිනේ. මේ ඉස්සර වෙච්ච දෙයන් කුරුල්ලන්ගේ රජුරුවෙක් හොයන්න මේ සභාවක් තියෙනකොට බකමූණ හොඳයි කියලා තීරණය වුණා. ඊට පස්සේ කපුටෝ මේකට විරුද්ධ වුණා. මොකද බකමූණ හැම වෙලාවෙම බොම්මගෙන ඉන්නේ. මේ අපේ රජුරුව වුණොත් එහෙම රජුරුව සතුටින් ඉන්න වෙලාව කොහොමද, තරහින් ඉන්න වෙලාව කොහොමද, හොඳින් ඉන්න වෙලාව කොහොමද කියලා හොයාගන්න බෑ. හැම වෙලාවෙම මෙහෙම බොම්මගෙන ඉන්නවා කිව්වා. මේකට තරහ ගියා බකමූණන්ට. පැන්නුවා කපුටෝ ටික. අද දක්වාම රැයට ඇවිල්ලා බකමූණෝ කපුටන්ට කොටනවා. දහවල් කාලේ කපුටෝ ගිහලා බකමූණන්ට කොටනවා. කල්පස්ථායි වෛරය. කල්පස්ථායි. නයි මුගටි වෛරය කල්පස්ථායි. ඊළඟට කපුටු බකමූණු වෛරය කල්පස්ථායි. කල්පස්ථායි කියන්නේ කල්පේම තියෙනවා. කොළොංගහයි වලහගේ වෛරය. බලන්න පින්වත්නි මෙහෙම සංසාරයක්. ඒ නිසා වෛරයක් නම් ඇති කරගන්න එපා. මෛත්‍රියෙන් ඉන්න. අපිට එන කරදර බාධක සංසාරේ කර්මයක් කියලා හරි හිතන්න. මේ වගේ භයානකම් හිතන්න. සමහර වෛර දරුවන්ගෙන් පරම්පරාවට යනවනේ. ඔය දේශපාලන පක්ෂ ભેදේ ඔක්කොම පරම්පරාවෙන් එනේවනේ. ඒව වෛර දුරදිග ගිහිල්ලා ගමේ මිනිස්සු කාකොටා ගන්නවනේ. මේ පාර්ලිමේන්තුවේ ඉන්න වෙන අය. ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා ඔක්කොම තේරුම් ගන්න. මේ කුණු කන්දල් ඔළුවෙන් අයින් කරගන්න. පිවිතුරු බුද්ධ ශාසනය උතුම් දේ ගන්න, උතුම් හදවතක් හදා ගන්න. ඒ නිසා තරහ වෛර හිතේ තියාගන්න නැතුව, තරහ වෛර හිතෙන් බැහැර කරගෙන, මෛත්‍රී කරුණාව දියුණු කරගෙන, කර්මඵල විශ්වාසය ඇති සංසාරේ භයානකකම තීරුම් ගත්ත සත්පුරුෂයන් වීමට ඔබට වාසනාව උදා වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.